දැන් ගට් එකේ එම්බ්‍රයිලොජි ගත්තොත් එහෙම මේක මේ අර කලින් වගේම දැන් අපි කලින් කාඩියෝවැස්කුලර් සිස්ටම් කරා වගේ මම කුපිල් කිව්වා අපේ ගොඩක්ම සිස්ටම්ස් හැදෙන්න පටන් ගන්න මේ 3 වෙනි සතිය අග සහ 4 වෙනි සතිය මුල කියන්නේ ගොඩක් වෙලාවට 4 වෙනි සතියේ ඉඳන් පටන් ගන්න. ඒ වගේ අපි මේ ගැස්ට්‍රෝඉන්ටෙස්ටයිනල් සිස්ටම් එක පටන් ගන්නෙත් GI tract එක හැදෙන්න පටන් ගන්නෙත් අපේ 4th week එකේ ඉඳන් තමයි පටන් ගන්න. එතකොට අද දියා ගන්න ලේසි එක 4 වෙනි සතිය ඉඳන් පටන් ගන්නවා අපේ ගට් එක ඩෙවලොප්මන්ට් එක. එතකොට ගට් එක ඩෙවලොප්මන්ට් කිව්වහම දැන් එම්බ්‍රොයි එක මෙහෙම තියනවා කියලා හිතුවොත් එහෙම මේ මම මේ සෙක්ෂන් එකට යෝක් සැක් එකක් ගන්නවා. ඉතින් යෝක් සැක් එක. ඒතර ඔහොම තමයි තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මෙතන ඉඳගෙන මේව සම්පූර්ණ දිග දක්වාම ওই ගට් ටියුබ් එක හැදෙනවා. මම හැදෙන විදිය පස්සේ කියන්න. එතකොට ඕකේ මේ මිඩ් ගට් එක තියෙනවනේ. මේ මිඩ් ගට් එක විට්ලයින් ඩක්ට් එක කියන ඩක්ට් එකක් හරහා සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මෙහෙම යෝක් සැක් එකට. ඊට පස්සේ මේ ගට් එක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. ෆෝ ගට් එක, මිඩ් ගට් එක සහ හයින් ගට් එක විදියට. අපි මොකද ෆෝ ගට් එකේ අන්තිම මාජින් එක කියලා කතා කරන්නේ අපේ ලිවර් බඩ් එක හැදෙන්නේ. අන්න එතනින් තමයි මේකේ මාජින් එක කෙලවර වෙන්නේ. එතකොට අපි දන්නවා මද්ද මේ මිඩ් ගට් එක ඉවරන්නේ කොහෙන්ද? අපේ ට්‍රාන්ස්වර්ස් මීසෝකෝලොන් එකේ ප්‍රොක්සිමල් 2/3 එකේ. එතනින් එහාට එක හයින් ගට් එක. එතකොට ගත්තාම මෙතනින් එළියට විවර වෙන තැනට අපි කියනවා බකෝෆැරන්ජියල් මෙම්බ්‍රේන් කියලා. නැත්නම් ඔරොෆැරන්ජියල් නැත්නම් බකෝෆැරන්ජියල් මෙම්බ්‍රේන්. මේකට අපි කියනවා ක්ලොයකල් මෙම්බ්‍රේන් කියලා. ඊට පස්සේ ඊට අමතරව අපි කතා කරනවා මේ ෆෝ ගට් එකත්. මේ ඔයගොල්ලන්ට මම කුප්පියදී කිව්වා මේ ලං බඩ් එක කියන බඩ් එක ඩෙවලොප් වෙනවා මේ ලිවර් බඩ් එක. මෙන්න මේ හරිය ලං බඩ් එක තමයි ලං බඩ් එක ඇති වෙන්නේ අපේ ෆෝ ගට් එකෙන්මයි. ඒතර ෆෝ ගට් එක ඩිරයිවේටිව් එකක් විදිහට අපිට ගන්න පුළුවන් ලං එකත්. ඒ තියෙන ලං බඩ් එක. එන්නේ ලං බඩ් එකට කලින් ටික සහ පස්සේ ටික විදිහට ෆෝ ගට් එකත් කොටස් දෙකකට බෙදෙනවා. ඒතර සම්පූර්ණ කොටස් 4ක් විදිහට ගන්නත් පුළුවන්. ප්‍රධාන කොටස් 3යි ප්‍රොක්සිමල් සහ ඩිස්ටල් විදිහට මේක බෙදුවාම කොටස් 4යි. ඕක තමයි ජෙනරල් ඇරේන්ජ්මන්ට් එක ගට් ටියුබ් එකේ. දැන් ඕක හැදෙන විදිහ ගත්තොත් එහෙම මෙහෙමයි වෙන්නේ. අපි එම්බ්‍රොයි එක ගත්තාම අපි කතා කරන එම්බ්‍රොයි එකේ ෆෝල්ඩින්ග්ස් දෙකක් ගැන. ඔය එම්බ්‍රොයිලොජිකල් ෆෝල්ඩින්ග්ස් වෙන්නේ අපි 4 වෙනි සතියෙන්. අන්න ඒකයි ගට් ටියුබ් එක 4 වෙනි සතියෙන් හැදෙනවා කියලා කියන්නේ අපි. එතකොට ඒ ෆෝල්ඩින්ග්ස් ගත්තාම එකක් වෙනවා ලැටරල් ෆෝල්ඩින්ග්ස්. අනිත් එක දෙනවා ක්‍රේනියෝ කෝඩල් ෆෝල්ඩින් එක. ලැටරල් ෆෝල්ඩින් කියන්නේ එම්බ්‍රොයි එක තියෙද්දි එම්බ්‍රොයි එක ලැටරලි මෙන්න මෙහෙම දෙපැත්තට නැමෙනවා. මේ තියෙන්නේ ඒකට ඉස්සරහ පිටිපස්සයි පේන්නේ නැහැ. මම මේ කතා ගත්තේ එම්බ්‍රොයි එකේ මේ හොරිසොන්ටල් සෙක්ෂන් එකක් අරගෙන ඒක මේ මෙහෙම ලැටරලි දෙපැත්තෙන් බෙදෙනවා. සහ ක්‍රේනියෝ කෝඩල් ෆෝල්ඩින්ග්ස් කියන්නේ දැන් එම්බ්‍රොයි එක මෙහෙම ගත්තාම මේ තියෙන්නේ ක්‍රේනියල් එන්ඩ් එක සහ මේ තියෙන්නේ කෝඩල් එන්ඩ් එක. ඒ කියන්නේ මේ ඉස්සරහ සහ මේ පිටිපස්ස නම් මේ ඉස්සරහට පිටිපස්සට නැමෙනවා. එතකොට මේ පැත්තෙන් ලැටරලි මෙහෙම දෙපැත්තෙන් නැමෙනවා. මේ පැත්තෙන් ක්‍රේනියල් සහ කෝඩල් නැමෙනවා. අන්න ඒ කියන ෆෝල්ඩින්ග්ස් දෙක හින්දා මොකද වෙන්නේ? මේ ගට් ටියුබ් එක හැදෙන්නේ. ඒතර බලමු දැන් කොහොමද ඒක හැදෙන්නේ කියලා. හරි. අපි ෆස්ට් සෙම් එකේ එම්බ්‍රොයිලර් කතා කරා 3rd week එකේදී. ඇති වෙනවා කියලා ට්‍රයිලැමිනර් ඩිස්ක් එකක්. ඒ කියන්නේ එළියෙම තියෙන්නේ එක්ටෝඩර්ම් එක, මැද තියෙන්නේ මීසෝඩර්ම් එක, එළියෙන් ඇතුළෙම තියෙන එන්ඩෝඩර්ම් එක. මේ තියෙන එන්ඩෝඩර්ම් එක, මෙතන එක්ටෝඩර්ම් එක. ඒතර මේ නොටෝකෝඩ් එක තියෙනවා. ඒක දෙපැත්තේ මීසෝඩර්ම් එක ඇතිලා තියෙනවා මෙන්න මෙහෙම. එතකොට ඔන්න ඔය ඩිස්ක් එක මොකද වෙන්නේ? ලැටරල් ෆෝල්ඩින් එකේදී ඔයගොල්ලන්ට පේනවා මෙහෙම දෙපැත්තෙන් නැමෙනවා. නේද? එතකොට මොකද වෙන්නේ? එක්ටෝඩර්ම් එක එළියෙන් තියෙනවා. ඒතර එක්ටෝඩර්ම් එක මෙහෙම එළියෙන් තියෙනවා. නියුරල් ටියුබ් එක මෙහෙම හැදෙනවා. මීසෝඩර්ම් එක මෙහෙම තියෙනවා.
ඇතුළට මෙන්න මේ මොකද එන්ඩෝඩර්ම් එක ඇතුළට නැමෙන හින්දා ඔයගොල්ලන්ට පේනවා. මෙන්න මෙහෙම පොඩි ගට් ටියුබ් එකක් ඇති වෙනවා. මේක එන්ඩෝඩර්මල් එන්ඩෝඩර්ම් එක තමයි ඇතුලෙන් එළියෙන් ඔක්කොම මීසෝඩර්ම් එක. තර මේක සම්බන්ධලා තියෙනවා මෙන්න මෙහෙම ටියුබ් එකට. මේ ටියුබ් එක මෙන්න මේක හැදෙන්නේ මීසෝඩර්ම් එකේ. මේ තියෙන මීසෝඩර්ම් එක මේකට අපි කියනවා ස්ප්ලෙක්නික් මීසෝඩර්ම් එහෙම නැත්නම් මේ විසරල් මීසෝඩර්ම් කියලා. සොමැටික් මීසෝඩර්ම් එකෙන් තමයි මේ එළියෙන් තියෙන්නේ. මේ තියෙන ස්ප්ලෙක්නික් මීසෝඩර්ම් එක. ඒකෙන් තමයි මේ හැදෙන්නේ මේ ගට් ටියුබ් එකේ මීසෝඩර්මල් පාර්ට් එක. එතකොට ගට් ටියුබ් එකේ එන්ඩෝඩර්මල් පාර්ට් එක ඇතුලෙන් තියෙනවා. ඔන්නෝම තමයි ගට් ටියුබ් එක හැදෙන්නේ. මේක හැදෙන්නේ අර කිව්වා වගේ මේ මුලින්ම ලැටරල් ෆෝල්ඩින් එකෙන් හැදිලා අර ෂේප් එක මෙන්න මේ වගේ මෙහෙම ලස්සනට හැදෙන්නේ ක්‍රේනියෝ කෝල්ඩල් ෆෝල්ඩින් එකෙන්. ටියුබ් එකක් විදිහට හැදෙන්න පටන් ගන්නෙ කලින් කිව්වා වගේ ලැටරල් ෆෝල්ඩින් එකේ. එතකොට ගට් ටියුබ් ෆෝමේෂන් එක ඕවරෝල් ගත්තොත් එහෙම ඔහොම තමයි. අපි දැන් ඊළඟ කතා කරමු මේ කොහොමද ෆෝ ගට් එකයි මිඩ් ගට් එකයි හයින් ගට් එක හැදෙන්නේ කියලා. අපි ෆෝ ගට් එක කතා කරන කලින් පොඩ්ඩක් කතා කරමු ගට් එකේ තියෙන මීසෙන්ට්‍රිස් ගැන. තොර මීසෙන්ට්‍රිස් හැදෙන්නේ ඔයගොල්ලෝ දැක්කා වගේ මේ තියෙන මීසෝඩර්ම් එකෙන්. මම කිව්වා මේ මොකද්ද මීසෝඩර්ම් එකද? මේක විසරල් මීසෝඩර්ම් එක. විසරල් කියන මත තියාගන්න ලේසි මේ ස්ප්ලැක්නික් කියන්නේ නැතුව. විසරල් මීසෝඩර්ම් එකෙන් තමයි ඇති වෙන්නේ. එතකොට මේ විසරල් මීසෝඩර්ම් එකේ තියෙන මීසෙන්ට්‍රි එක ප්‍රධාන වශයෙන් දෙකකට බෙදෙන කොටස්. එකක් තමයි ඉන්ට්‍රාපෙරිටෝනියල්. අනිත් තමයි රෙට්‍රෝපෙරිටෝනියල්. රෙට්‍රෝ කියන්නේ පිටිපස්සෙන් කියන එකනේ. ඉන්ට්‍රා කියන්නේ ඇතුලෙන් කියන එක. ඒ කියන්නේ මොකද මේකෙන් කතා කරන්නේ? අපේ මොකක් හරි මේක අපි කතා කරන්නේ මේ ගොඩක් අර ඕගන්ස් ගන්නනේ. මොකක් හරි ඕගන් එකක්. නැත්නම් ගට් ටියුබ් එකේ මොකක් හරි මේ ලූප් එකක් හරි මොකක් හරි සම්පූර්ණ පෙරිටෝනියමෙන් කාව වෙලා තියෙනවා නම් අපි ඒකට කියනවා ඉන්ට්‍රාපෙරිටෝනියල් ඕගන් එකක් කියලා. එතකොට මොකක් හරි එකක් පිටිපස්සේ දැන් උදාහරණයක් විදිහට කිඩ්නි එක ගත්තොත් එimhe කිඩ්නි එක තියෙන්නේ පෙරිටෝනියල් මේ ලයිනින් වලට පිටිපස්සෙන්. එතකොට ඒවට අපි කියනවා රෙට්‍රෝපෙරිටෝනියල් කියලා. එතකොට මේ රෙට්‍රෝපෙරිටෝනියල් ඕගන්ස් කාව වෙලා තියෙන්නේ ඩෝසල් මීසෙන්ට්‍රි එකෙන් විතරයි. මම කියන්න ඩෝසල් මීසෙන්ට්‍රි වෙන්ට්‍රල් මීසෙන්ට්‍රි කියන්නේ මොකක්ද කියලා. මේ ඉන්ට්‍රාපෙරිටෝනියල් එක ඉන්ට්‍රාපෙරිටෝනියල් ඩෝසල් මීසෙන්ට්‍රි සහ වෙන්ට්‍රල් මීසෙන්ට්‍රි දෙකෙන්ම කාව වෙලා තියෙනවා. එතකොට මේ තව අපි කතා වෙනවා ඉස්සරහට සෙකන්ඩරි පෙරිටෝනියල් මේ රෙට්‍රෝපෙරිටෝනියල් කියලා. සෙකන්ඩරි රෙට්‍රෝපෙරිටෝනියල් කියන්නේ මුලින් ඉන්ට්‍රාපෙරිටෝනියල් තිබිලා පස්සේ ඔය ගට් එකේ තියෙනවා මේ මද රොටේෂන්ස් තියෙනවා ක්ලොක්වයිස් සහ ඇන්ටි ක්ලොක්වයිස් රොටේෂන්ස් හින්දා මොකක් හරි හේතුවක් හින්දා පිටිපස්සට ගිහිල්ලා බොඩි ඒ රෙට්‍රෝපෙරිටෝනියල් වෝල් එකත් එක්ක ෆියුස් වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්නේ දැන් එතන තියෙන ඩෝසල් මීසෙන්ට්‍රි එකනේ. ඒ ඩෝසල් මීසෙන්ට්‍රි එක අනිත් මේ අර මේ ගට්මක් හරි ඕගන් එකේ ලූප් එකත් කවර් කරගෙන ඕගන් එකේ මීසෙන්ට්‍රි එකත් කවර් කරගෙන එයා රෙට්‍රෝපෙරිටෝනියල් කරගන්නවා. අන්න ඒ වගේ වට අපි කියනවා සෙකන්ඩරි රෙට්‍රෝපෙරිටෝනියල් ඕගන්ස් කියලා. උදාහරණයක් විදිහට ගත්තාම පැන්ක්‍රියස් එක. ඊට පස්සේ මේ අපේ මොකද්ද ඇසෙන්ඩින් සහ ඩිසෙන්ඩින් කෝලොන්ස් ඒ සෙට් එක මේ රෙට්‍රෝපෙරිටෝනියල් වෙන්නේ සෙකන්ඩරි රෙට්‍රෝපෙරිටෝනියල් ඕගන්ස්. ඒ කියන්නේ ඩෙවලොප්මන්ට් එකේදී රෙට්‍රෝපෙරිටෝනියල් නැහැ. දැන් මොකද්ද මේ අපේ කිඩ්නි එක වගේ ගත්තාම මේක ඔරිජිනල් හැදෙන්නේම රෙට්‍රෝපෙරිටෝනියල්. ඒක අපි කියනවා මේ ප්‍රයිමරි රෙට්‍රෝපෙරිටෝනියල් ඕගන් එකක් කියලා. එතකොට අපි මේ මද්ද වෙන්ට්‍රල් මීසෙන්ට්‍රි සහ ඩෝසල් මීසෙන්ට්‍රි කියනවානේ. මම මෙහෙම කියන්නම්. ඩෝසල් මීසෙන්ට්‍රි එක සම්පූර්ණ ගට් ටියුබ් එක මම මෙහෙම ඇන්දොත් එහෙම ගට් ටියුබ් එක මේ තියෙන ගට් ටියුබ් එක මේ එන්ඩෝඩර්ම් එක මේ තියෙන බොඩි වෝල් එකනේ. මේ බොඩි වෝල් එක මෙන්න මෙහෙම වෙලා සම්බන්ධ කරන් තියෙනවා පිටිපස්සෙන් ඇවිල්ලා එකක්. මේකට තමයි අපි කියන්නේ අර ඩෝසල් මීසෝකාඩියම් එක ගැන අපි හાર્ට් එක කතා කරද්දී කිව්වා වගේ මේක තමයි අපේ ඩෝසල් මීසෙන්ට්‍රි එක. දැන් අපි රෙස්පිරේටරි සිස්ටම් කතා කරද්දී කතා කරනවා අපි මේ සෙප්ටම් ට්‍රාන්ස්වර්සම් කියලා එකක්. අපේ ඩයෆ්‍රම් එක ඩයෆ්‍රම් එක ඩිවලොප් වෙන්නේ. එතකොට ලිවර් එකේ පාර්ට් එක ඩිවලොප් වෙන්නේ ඔන්න ඔය කියන මේ සෙප්ටම් ට්‍රාන්ස්වර්සම් එකෙන්. එතකොට ඔන්න සෙප්ටම් ට්‍රාන්ස්වර්සම් එකෙන්ම හැදෙන තව දෙයක් තමයි අපේ වෙන්ට්‍රල් මීසෙන්ට්‍රි එක. එතකොට එහෙනම් මතක තියාගන්න ඕනේ ඒක තියෙන්නේ කොයි හරියද? අපේ ලෝවර් ඉසොෆෙගස් එක, ස්ටොමක් එක, ඊට පස්සේ මොකද්ද මේ ඩෝඩිනම් එකේ ෆස්ට් පාර්ට් එක, ලිවර් එක අන්න ඒ වගේ කිහිපයක් බොහොම ස්වල්පයක් කවර් කරන් තමයි ඒක තියෙන්නේ. මේ ප්‍රධාන වශයෙන් ෆෝගට් එකේ ෆෝගට් අර මේ කොටසක් කවර් කරගෙන තමයි තියෙන්නේ මේ වෙන්ට්‍රල් මීසෙන්ට්‍රි එක. ඒතර මේ ඉස්සරහින් තියෙන මේ වෙන්ට්‍රල් මීසෙන්ට්‍රි එක. මෙන්න මෙහෙම සම්පූර්ණයෙන්ම මේ වෙන්ට්‍රල් මීසෙන්ට්‍රි එකෙනුයි
ඩෝසල් මී සෙන්ටර් එක දෙකෙන්ම කවර් කරගෙන ඉන්න නම් අපි යාට කියනවා ඉන්ටර්ප්‍රේටර් ලෝගන් එක. එතකොට අපි රෙට්‍රෝපේටර් එක කියන්නේ මෙන්න මේ ඩෝසල් මී සෙන්ටර් එකෙන් විතරක් කවර් කරන් තියෙන මේ තියෙන දෙකම ඩෝසල් මී සෙන්ටර් එක. අන්න එහෙම ඕගන් එකක් තිබ්බොත් එහෙම දැන් උදාහරණයක් විදිහට හිතන්නකො මේක නිකන් මේ ඩිසෙන්ඩින් කෝලොන් එක මේක නිකන් කිඩ්නි එක වගේ කියලා. ඒතර මේක මොකද වෙලා තියෙන්නේ මේ ඉස්සරහින් ඩෝසල් මී සෙන්ටර් විතරයි කවර් කරන් ඉන්නේ වෙන්ට්‍රල් මී සෙන්ටර් එකක් නැහැ. මේක සම්පූර්ණයෙන්ම ඩෝසල් මී සෙන්ටර් එක කවර් කරන් ඉන්නේ. අන්න මේ වගේ දේවල් අපි කියනවා රෙට්‍රෝපෙරිටෝනියල් ඕගන්ස් කියලා. එතකොට මේ මී සෙන්ටර් එක ගැන කතා කරන්න තියෙන ඔච්චරයි. අපි නම් ඊළඟට යම් ෆෝගට් එක ගැන කතා කරන්න. ෆෝගට් එක ගත්තාම ෆෝගට් එක කතා කරද්දී අපි කතා කරන්නේ ප්‍රධාන වශයෙන්ම මේ ස්ටොමක් එක ගැන. ස්ටොමක් එක ගත්තාම මේක වැදගත්කම තමයි මේ ස්ටොමක් එක මේ අංශක 90ක් clockwise මේ rotate වෙනවා. එතකොට යන්නේ අංශක 90ක් clockwise rotate වෙන හින්දා මේක බලපානවා අනිත් හැම ඕගන් එකම තියෙන පොසිෂන් එකට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තාම ඩෝඩිනම් එක C හැඩයක් ගන්න. එතකොට කිඩ්නි එක මේ පැන්ක්‍රියස් එක මේ බඩ් දෙකක් ඇවිල්ලා ඒ බඩ් දෙක ෆියුස් වෙන්නේ. සහ පැන්ක්‍රියස් එක මේ රෙට්‍රෝපෙරිටෝනියල් වෙන්නේ. අන්න ඒ වගේ ලොකු ඒ කියන්නේ සහ ගේටොමෙන්ටම් ලෙසර් සැක් එක හැදෙන්නේ. මේ හැමදේම වෙන්නේ මෙන්න මේ ස්ටොමක් එකේ අංශක 90ක රොටේෂන් එක හින්දා. එතකොට අපි ඒක නම් මුලින්ම කතා කරලා ඉමු. දැන් ස්ටොමක් එක ගත්තාම ස්ටොමක් එකත් මුලින් මේ තියෙන ගට් ටියුබ් එක අර සාමාන්‍ය ජනු තියෙනවා මේ කිසිම වෙනසක් නැතුව තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ස්ටොමක් එක හැදෙන තැන ඇති වෙනවා පොඩි ස්ටොමක් බඩ් එකක් මෙහෙම. ඒක දෙපැත්තම සිමෙට්‍රිකල් බඩ් එකක් හැදෙනවා. ඊට පස්සේ වෙන්නේ මෙන්න මේ බඩ් එක අංශ 90ක් clockwise rotate වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට අංශ 90 clockwise rotate වුණාට පස්සේ මොකද වෙන්නේ? එයාගේ පිටිපස්ස පැරලල්. ඒ කියන්නේ මේ එළියෙන් තිය කෑල්ල වැඩිපුර වර්ධනය වෙනවා ඉස්සරහ කෑල්ලට වඩා. දැන් මේක තවත් වර්ධනය වෙනවා. ඒත් අන්තිමට අපි දන්න ස්ටොමක් එක හැදෙනවා. මොකද වෙන්නේ? මුලින්ම බඩ් එක හැදුනා. ඒ බඩ් එක අංශ 90 clockwise rotate වුණා. rotate වුණාට පස්සේ මොකද වෙන්නේ? අපේ පිටිපස්සෙන් තියෙන කෑල්ල වැඩිපුර වර්ධනය වෙනවා. මේක තමයි අපි කියන්නේ greater curvature එක කියලා. greater curvature එක වැඩිපුර curve වෙනවා. ඊට සාපේක්ෂව lesser curve එක මේ rotate වෙනවා නිකන් බොහොම අඩුයි. ඒ හින්දා ඒක නිකන් කිල්ලා වගේ ගිහිල්ලා අර අපි දන්න මේ ස්ටොමක් එකේ විදියට මේ හැඩය ගන්නවා. ඒතකොට ස්ටොමක් ඩෙවලොප්මන්ට් එක ගැන කතා කරන් තියෙන්නේ ওই ටික තමයි. ඕකේ වැදගත් දෙයක් තියෙනවා. මේ වේගස් එක අපි left and right vagus nerves තියෙනවානේ. ඒ දෙක කොහොමද ඕකත් එක්ක මේ මද රිලේට් වෙන්නේ කියන එක. මම ඒක මෙහෙම මේ horizontal section එකක් කපලා අඳින්නම්. මේ තියෙන gut tube එක අපි උඩින් ඉඳන් බලද්දි පේන විදිය. එතකොට left side එකේ තියෙනවා left vagus nerve එක. right side එකේ තියෙනවා right vagus nerve එක. මේක right. මේක left නෑ මේක left vagus එක. මේක right vagus එක. එතකොට මොකද වෙන්නේ? මේක අංශ 90ක් clockwise කරගෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙතන left side එකේ තියෙන එක ඉස්සරහට එනවා. left side එකේ තියෙන එක ඉස්සරහට එනවා. right side එකේ තියෙන එක පිටිපස්සට යනවා. එතකොට මොකද වෙන්නේ? gut tube මෙහෙම තියෙනවා. left vagus එක දැන් ඉස්සරහට ඇවිත් තියෙන්නේ. ඊට සාපේක්ෂව right vagus එක පිටිපස්සට. මේක පිටිපස්ස කියන්නේ මෙහෙම මෙතනම පිටිපස්සට නෙමෙයි. අපි කියන අනිත් මේ මීසෙන්ට්‍රිස් අරමුවත් සහ අනිත් ඒවත් මේ තියෙන හින්දා ඒක සාමාන්‍යයෙන් පොඩ්ඩක් පිටිපස්සට බෑ පිටිපස්සට නෙමෙයි මෙන්න මෙහෙම මේ වගේ තැනකින් ඇඳලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අපි තවදුරටත් මේක left vagus right vagus කියන්නේ. අපි දැන් මොකද thoracic cavity එකේදී කතා කරපු විදිහට මේක තියෙන right vagus left vagus කියන්නේ. අපි මෙතෙන්ට අහ මේක කතා කරන්නේ left vagus එක පත් වෙනවා anterior vagal nerve එක, right vagus එක posterior vagal nerve එක විදියට. මේකත් මේ මී සෙන්ටර් එකෙන් කා වෙලා තියෙනවා.
එතකොට ඒකත් හරි. හරි ඊළඟට අපි කතා කරමු ස්ප්ලීන් එක ඩෙවලොප්මන්ට් එක ගැන. ස්ප්ලීන් එක ඇති වෙන්නේ මෙහෙම. මේ තියෙන බොඩි වෝල් එකනේ. එතකොට මේ තියෙන ඩෝසල් මීසෙන්ටරි එක. මේ තියෙන ගට් ටියුබ් එක. කියන්නේ ස්ටොමක් එක කියලා ගන්නත් පුළුවන්. එතකොට මේ හරියෙන් පස්සේ කාලයක ඇති වෙනවා ලිවර් බඩ් එක. ඒක අපි දැන් කතා කරන්නේ නැතුව මෙන්න මේ හරියෙන් ලිවර් බඩ් එක ඇති වෙලා මේ හරියෙන් ලිවර් බඩ් එක ඇති වෙලා ඒකත් මෙන්න මෙහෙම කවර් කරගෙන මෙන්න මෙහෙම ඇන්ටීරියර් මේ බොඩි වල සෙට් වෙලා තියෙන්නේ. අපි දැන්ට ඒක අමතක කරලා දැම්මොත් එහෙම මෙන්න මෙහෙම තියෙන්නේ. එතකොට මේ ඩෝසල් මීසෙන්ටරි එකනේ මේ තියෙන්නේ. මේ ඩෝසල් මීසෙන්ටරි එකේ තියෙන මේ මීසොඩර්මල් සෙල්ස් ප්‍රොලිෆරේට් වෙලා එයා මේ ලබා ගන්න හිමෝපොයිටික් ෆන්ක්ෂන් එක. හිමෝපොයිටික් කියන්නේ මේ අර රුධිර සැල නිපදවීමේ හැකියාව. රතු රුධිරයන් නිපදවීමේ හැකියාව ලබා ගන්නවා. ලබාගෙන ඒක වෙනම ඕගන් එකක් විදිහට ඩෙවලොප් වෙනවා. ඩෙවලොප් වෙන්නේ මොකක්ද? මොකෙන්ද මේ ඩෝසල් මීසෙන්ටරි එක කවර් කරන් තමයි ඩෙවලොප් වෙන්නේ. හරිද? එතකොට මේ තියෙන ස්ටොමක් එකනේ. නැත්නම් ගට් ටියුබ් එක ෆෝකට් එකේ මේ ෆෝකට් එකේ ගට් ටියුබ් එක සහ ස්ටොමක් එක අංශක අණුවක් මොකදනේ ක්ලොක්වයිස් රොටේට් වෙනවානේ. ඒ හින්දා මොකද වෙන්නේ? මෙහෙම තියෙන එක දැන් මෙන්න මෙහෙම දැන් මෙහෙම තියෙන ෆෝකට් එක මෙන්න මෙහෙම වෙලා තියෙන අංශක අණුවක් ක්ලොක්වයිස් රොටේට් වුණා. එතකොට මොකද වෙන්නේ? මේක මෙහෙම මෙන්න මෙහෙම ඇදිලා ගිහිල්ලා මෙහෙම යනවන්ද? එතකොට මෙතන තියෙන මොකද්ද මේ කලින් මෙන්න මේ හරිය තිබ්බ මේ ස්ප්ලීන් එක දැන් මෙන්න මෙහෙම රෙට්‍රෝපෙරිටෝනියල් වෝල් එක ළඟින් තියෙනවා. හැබැයි රෙට්‍රෝපෙරිටෝනියල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක ඩෝසල් සහ වෙන්ට්‍රල් මීසෙන්ටරිස්. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ මීසෙන්ටරි වලින් කවර් කරන් තියෙන්නේ. මේ ඒ හින්දා මේක රෙට්‍රෝපෙරිටෝනියල් වෙන්නේ නැහැ. හැබැයි මේ පිළිපස් වෝල් එක ළඟින්ම පැදිලා තියෙනවා. එතකොට ස්ප්ලීන් එක ඩෙවලොප්මන්ට් එක ගැන ඔය ටික දැනගත්තාම ඇති. මොකද්ද වෙන්නේ? මේ අපේ ස්ටොමක් එකට පිටිපස්සෙන් තියෙන ඩෝසල් මීසෙන්ටරි එකෙන් ඇති වෙන තියෙන සෙල්ස් වලට හිමෝපොයිටික් ෆන්ක්ෂන් එක ලබාගෙන ඒව වෙනම ඕගන් එකක් විදිහට ඩෙවලොප් වෙනවා. ඊට පස්සේ ෆෝකට් එක ගට් ටියුබ් එක අංශ කණුව රොටේට් වෙන හින්දා මොකද වෙන්නේ? ඒක පිටිපස්සට ගිහිල්ලා පැත්තට ගිහිල්ලා ඒක තවදුරටත් ඉන්ටර්පෙරිටෝනියල් ඕගන් එකක්. හැබැයි මේ තියෙන්නේ මේ මද ස්ටොමක් එකට පිටිපස්සෙන් සහ ලෙෆ්ට් සයිඩ් එකෙන්. කියන්නේ ස්ටොමක් බෙඩ් එකේ පාර්ට් එකනේ මේක. රංජිලා තියෙනවා. ඕක එහෙනම් ඕක දැනගන්න ඕන අපි ස්ප්ලීන් එක ඩෙවලොප්මන්ට් එක යටතේ. ඊළඟට අපි කතා කරන ඕගන් එක තමයි පැන්ක්‍රියස් එක. මේ පැන්ක්‍රියස් ඩෙවලොප්මන්ට් එක ඕකට මතක ඇති අපේ මේ ප්‍රොපර් එක්සෑම් එකේ Y2 Y1 S2 අහල් තිබ්බා මේ RSQ එකේ. මේ හින්දා පොඩ්ඩක් මතක තියාගන්න මේ පොඩ්ඩක් වැදගත් වෙන පාර්ට් එකක්. මේ දැන් ගත්තාම මේ තියෙන්නේ ස්ටොමක් එක නේ. මේ තාම වර්ධනය වෙන ගමන් තියෙන්නේ. මෙන්න මේ හරියෙන් ඇති වෙනවා ලිවර් බඩ් එක. තේලා මෙහෙම වර්ධනය වෙනවා. ලිවර් බඩ් එක ඇතිලා මෙන්න මෙතෙන්ට අපි කියනවා මොකද්ද අපේ බයිල් ඩක්ට් කියලා. කොමන් බයිල් ඩක්ට්. හරිද? පිටිපස්සෙන් මේ කොමන් බයිල් ඩක්ට් එකයි ෆෝකට් එක අතර ජන්ක්ෂන් එකෙන් තමයි ඇති වෙන්නේ අපේ වෙන්ට්‍රල් පැන්ක්‍රියාටික් බඩ් එක. එතකොට පිටිපස්ස ඒකට මේ ඩෝසලි ඇති වෙනවා ලොකු බඩයක් ටිකක් ලොකු. ඩෝසල් මේ පැන්ක්‍රියාටික් බඩ් එක. දැන් මොකද වෙන්නේ? ගට් එක අංශ කණුවක් කරගෙනවනේ. ඒ හින්දා මොකද වෙන්නේ? තියෙන්නේ ස්ටොමක් එක කියලා හිතන්න. මේ තියෙන්නේ ඩෝසල් බඩ් එක, මේ තියෙන්නේ වෙන්ට්‍රල් බඩ් එක. මේ හැම එකම කව වෙලා තියෙන්නේ මෙහෙම පෙරිටෝනියම්ෙන් කව වෙලා තියෙන්නේ දැන්ට. හරිද? දැන් මොකද වෙන්නේ? ස්ටොමක් එක අංශ කණුවක් කරගෙන හින්දා මෙන්න මෙහෙම වෙන්ට්‍රල් බඩ් එක ගිහිලා ඩෝසල් බඩ් එකත් එක්ක ෆියුස් වෙනවා. මම ඕල් මේ කියලා මේ වීඩියෝ එක පෙන්නනවා නම් ඒ වීඩියෝ එක මේක හොඳට පෙන්නනවා. ඒතර හොඳ අවධානයෙන් බලන්න. මෙතන තියෙන ඩෝසල් බඩ් එක
මෙන්න මෙහෙම ගිහිල්ලා මේකත් එක්ක ෆියුස් වෙනවා. මේක අංශ කණුවක් මෙහෙම යන හින්දා මුලින් මෙතන තිබ්බේ ඒක මෙන්න මෙහෙම ගිහිල්ලා මෙතන ෆියුස් වෙනවා. තාමත් මේක කැරකිලා තියෙන්නේ පෙරිටෝනියල් කැවිටි එකේ. ඒත් දැන් මොකද වෙන්නේ? ස්ටොමැක් එක තව අංශ කණුවක් කැරගෙන හින්දා තව විශේෂ දෙයක් වෙනවා. මේක මෙහෙම බොඩි වෝල් එක මෙතන ඉතින් ඩෝසල් මීසෙන්ට් එක නම් මෙහෙම ඇවිල්ලා ගට් එක මෙහෙමනේ. දැන් මේක මේ තියෙන හරි ස්ක්‍රීන් එක තියෙනවා. මේ තියෙන්නේ පැන්ක්‍රියස් එක. එහෙම. දැන් මොකද වෙන්නේ? මේක තවදුරටත් මේ කැරකෙද්දී මේ පැන්ක්‍රියස් එක මෙහෙම තියෙන පැන්ක්‍රියස් එක ගිහිල්ලා මෙන්න මෙහෙම සෙට් වෙනවා අපේ ඩෝසල් මීසෙන්ට් එකට. තියෙන ස්ප්ලීන් එක මේ තියෙන ස්ටොමැක් එක. එතකොට මෙහෙම ෆියුස් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඩෝසල් මීසෙන්ට්‍රි එක මේක තියෙන මීසෙන්ට්‍රි එකත් කවර් කරගෙන මේක සම්පූර්ණ රෙට්‍රෝපෙරිටෝනියල් ඕගන් එකක් කරගන්නවා. එතකොට මේ පැන්ක්‍රියස් එක රෙට්‍රෝපෙරිටෝනියල් ඕගන් යන්නේ පැන්ක්‍රියස් එකේ මේජර් පාර්ට් එක. ඒක බොහොම පොඩි පාර්ට් එකක් මම මතක නැහැ. ඒක මේ ප්‍රොක්සිමල්ද ඩිස්ටල්ද කියලා. ඒක මේ පොඩි පාර්ට් එක යන්නේ මේ ඉන්ට්‍රාපෙරිටෝනියල් වෙන්නේ. මේ අන්න ඒක වෙන්නේ එහෙමයි. කියන්නේ මුලින් මොකද වෙන්නේ? මුලින් මේ ඉන්ට්‍රාපෙරිටෝනියල් තියෙන්නේ. පස්සේ ගට් එක අංශ කණුවක් කැරකෙනවත් එක්ක මේක අර මුලින්ම මේ දෙක ෆියුස් වෙනවා. ෆියුස් වෙලා තවදුරටත් මේක පිටිපස්සට ගිහිල්ලා මොකද වෙන්නේ? මේ මෙන්න මෙහෙම මේ බොඩි වෝල් එකට නැත්නම් ඩෝසල් මීසෙන්ට්‍රි එකේ වෝල් එකට ෆියුස් වෙනවා. ෆියුස් වුණාට පස්සේ මේ මීසෙන්ට්‍රි එක මේක මේ ඉන්වැගිනේට් කරන්න තාක්‍රමණය කරගෙන මේකත් රෙට්‍රෝපෙරිටෝනියල් ඕගන් එක කරගන්නවා. ඒතර මේක සෙකන්ඩරි රෙට්‍රෝපෙරිටෝනියල් ඕගන් එකක්. පැන්ක්‍රියස් එකේ ඩෙවලොප්මන්ට් ගත්තාම තව දෙකක් කියන අමතකුණා. මේක මේ බඩ්ස් දෙක ඇති වෙන්නේ 4th week එකේදී. එතකොට අපි දැනගන්න ඕන ඔන්න ඔය ටික තමයි මේ පැන්ක්‍රියස් එකේ ඩෙවලොප්මන්ට් එකට මොකද්ද? වෙන්ට්‍රල් බඩ් ඩෝසල් බඩ් එක ඇති වෙනවා. පස්සේ ගට් එක අංශ කණුව කරගෙන හින්දා වෙන්ට්‍රල් බඩ් ඩෝසල් බඩ් එක ෆියුස් වෙනවා. ෆියුස් වෙච්ච පැන්ක්‍රියස් එක ගිහිල්ලා බොඩි වෝල් එකට සෙට් වෙනවා. සෙට් වුණාට පස්සේ ඩෝසල් මීසෙන්ට්‍රි එක ඉන්වැගිනේට් කරනවා. ඒකේ මීසෙන්ට්‍රි එක පැන්ක්‍රියස් එකේ මීසෙන්ට්‍රි එක ඉන්වැගිනේට් කරලා එයා සම්බන්ධ කර ගන්නවා රෙට්‍රෝපෙරිටෝනියල් ඕගන් එකක් විදියට. තව ඇතුලේ ඉන්ටීරියර් මේ ගත්තොත් එහෙම පැන්ක්‍රියස් එකේ තව පොඩි වෙනස්කම් කීපයක් වෙනවා. මේ පැන්ක්‍රියටික් බඩ්ස් දෙකේම තියෙනවා ඩක්ට්ස් දෙකක් මෙන්න මෙහෙම. එතකොට මොකද වෙන්නේ? මේ තියෙන ඩෝසල් බඩ් එකේ ඩක්ට් එක ඒක මෙහෙම මේ ටේල් එක දක්වාම යනවා. වෙන්ට්‍රල් බඩ් එක මෙන්න පාටකින් අඳින්න. මේ තියෙන වෙන්ට්‍රල් බඩ් එක මේ තියෙන එකේ ඩක්ට් එක. දැන් මොකද වෙන්නේ? මේ දෙක ෆියුස් වෙනවානේ. මේ දෙක ෆියුස් වෙද්දි මෙන්න මෙහෙම මේක නැති වෙලා ගියා. මේ මාර්ජින් එක නෑ දැන්. ඒතර මේක සම්පූර්ණ මෙන්න මේ දෙක දැන් ෆියුස් වෙලා තියෙනවා. එක ඕගන් එකක් විදියට. පොඩි වෙනස්කමක් වෙන්නේ. සංකීපයක් වෙනවා. මෙන්න මේක අතර සම්බන්ධයක් ඇති කර ගන්නවා. සම්බන්ධයක් ඇති කරගෙන මේක සම්පූර්ණ දික් වෙනවා මෙන්න මෙහෙම ඉස්සරහට. මේක තමයි අපි කියන්නේ මේ මේජර් පැන්ක්‍රියටික් ඩක්ට් එක. නැත්නම් පැන්ක්‍රියටික් ඩක්ට් ප්‍රොපර් එක. මෙන්න මම කොළ පාටින් ඇඳ එක. අනිත් ටික නැති වෙලා යනවා. හැබැයි මේ ඩෝසල් මේ පැන්ක්‍රියටික් ඩක්ට් එකේ මේ ප්‍රොක්සිමල් පාර්ට් එක ඉතුරු වෙනවා. ඒක අපි කියනවා දැන් ඇක්සසරි පැන්ක්‍රියටික් ඩක්ට් එක. මේක පැන්ක්‍රියටික් ඩක්ට් ප්‍රොපර්. එතකොට මේ පැන්ක්‍රියටික් ඩක්ට් එක හැදෙන්නේ එහෙමයි. ඊට අමතරව මේ අපි අන්සිනෙට් ප්‍රොසෙස් කියලා අපි ගොස්සන් ටයිම් වලදී කතා කරනවා පැන්ක්‍රියස් එකේ. මේ තියෙන්නේ අන්සිනෙට් ප්‍රොසෙස් එක ඇති වෙන්නේ මෙන්න මේ කියන මේ යටින් සෙට් වෙච්ච වෙන්ට්‍රල් බඩ් එකෙන්. මේ තියෙන වෙන්ට්‍රල් බඩ් එකනේ. ඒ යටින් සෙට් වෙච්ච වෙන්ට්‍රල් බඩ් එකෙන් තමයි ඇති වෙන්නේ අන්සිනෙට් ප්‍රොසෙස් එක. ඒට අමතරව ගත්තාම මේ එතකොට වෙන්ට්‍රල් බඩ්ඩින් ඇති වෙන දේවල් ගත්තොත් එහෙනම් මොකද්ද? මේ පැන්ක්‍රියටික් ඩක්ට් ප්‍රොපර් එක ඒක එළියට ගිහිල්ලා ඒක මේ මේජර් ඩුෝඩිනල් පැපිලා එකට සෙට් වෙනවා. ඇක්සසරි ඩක්ට් එක ගිහිල්ලා මේ මයිනර් ඩුෝඩිනල් පැපිලා එකට සෙට් වෙනවා. ඒක වෙනම මතක තියාගන්න. ඊපස්සේ මේ වෙන්ට්‍රල් බඩ්ඩෙන් ඇති වෙනව ගත්තොත් එහෙනම් මොනවද ඇති වෙන්නේ? පැන්ක්‍රියටික් ඩක්ට් ප්‍රොපර් එක මේ පැන්ක්‍රියස් එකේ හෙඩ් එකේ ලෝවර් පාර්ට් එක මේ
ඊට පස්සේ මේ අන්සයන් ප්‍රොසෙස් එක. අන්න ඒකින් තුන ඇති වෙන්නේ අපේ පැන්ක්‍රියස් එකේ. පැන්ක්‍රියස් මේ වෙන්ට්‍රල් බඩ් එකේ. එතකොට ඩෝසල් බඩ් එකෙන් තමයි අනිත් ඔක්කොම. ඒ කියන්නේ මොකද්ද අපේ මේ බොඩි එකේ විශාල ප්‍රමාණයක් සටේල් එක. ඊපස්සේ හෙඩ් එකේ මේ අප සුපීරියර් පාර්ට් එක සහ ඇක්සෙසරි පැන්ක්‍රියස් ඩක්ට් එක ඇති වෙන්නේ අපේ මේ ඩෝසල් බඩ් එකේ. එතකොට අපි ඔන්න ඔච්චරයි දැනගන්න ඕනේ පැන්ක්‍රියස් එකේ ඩෙවලොප්මන්ට් එක ගැන. අපි අන්තිමට කතා කරන ඕගන් එක තමයි liver එක. හරිද? liver එක ඇති වෙන්නේත් මේ 4th week එකේමයි. ඒක මතක තියාගන්න ලේසි ඒ හින්දා. එහෙම ස්ටොමක් එක තියෙනවනේ. ඒතර ඔන්න ඔය හරියම ඇති වෙනවා liver බඩ් එක කියලා බඩ් එක. ඒ liver බඩ් එක gut tube එකට සම්බන්ධ වෙන එකට අපි කියනවා bile duct කියලා. ඒතකොට bile duct එකත් එක්ක තියෙන එක සම්පූර්ණ අවඩු එකක් තව ලොකු වෙනවා. ලොකු වෙන්නේ කොහමද? මේ පැත්තේ තියෙන මේ mesenchymal tissues එකතු කරගෙන මෙහෙම ලොකු වෙනවා. මේ උඩින් තියෙන්නේ diaphragm එක හදන septum transversum එක. මේ තියෙන්නේ ඒතකොට අඳින්න වෙච්ච එකක් නෑ ස්ටමක් එක. මේක හරි ස්ටමක් එක තියෙනවා. හරිද? මෙහෙම ස්ටමක් එක තියෙනවා කියලා හිතන්නකෝ. අවම තමයි තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ දැන් මේක මෙහෙම ලොකු වෙනවා. septum transversum එක දක්වාම. හරිද? එතකොට මේ ගත්තාම liver එකේ endodermal origin එකක් තියෙනවා අපේ මේ proximal part එකේ. සහ මේක අන්තිමට යද්දි ඒක mesodermal origin mesoderm එකේ part එකක් ලබා ගන්නවා. ඒතර ඔය දෙකම එකතු වෙලා තමයි අපේ liver එක හැදෙන්නේ. ඒතකොට ඔයගොල්ලෝ මතක ඇති liver එකේ මේ gross anatomy කතා කරද්දී අපි කතා කරනවා bear area කියලා. ඒ bear area කියන්නේ දැන් මේක තියෙන්නේ මොකද්ද මේ septum transversum එකනේ. එතකොට septum transversum එකෙන් තමයි අපි කිව්වේ මොකද්ද ඇති වෙන්නේ මේ අපේ ventral mesentery එක. එතකොට මෙහෙම ඇති වෙද්දි ventral mesentery එක යම් කිසි ප්‍රමාණයක් cover කරගන්න liver එක. අනිත් ටික සම්පූර්ණ cover කරගන්නවා. අනිත් පස්සේ මේ මධ්‍ය ස්ටොමක් එක සහ අනිත් ඔක්කොම cover කරගන්නවා. හැබැයි අර cover කරගන්න නැතුව septum transversum එකට ඇලිලා තියෙන එකට අපි කියනවා bear area of liver කියලා. හරිනේ. එතකොට septum transversum එකෙන් ඇති වෙනවා තමයි liver එකේ අපේ hemopoietic cells තියෙන්නේ. liver එකෙන් hemopoietic function එකක් කරනවානේ. අන්න hemopoietic cells, connective tissue සහ Kupffer cells. ඔන්න ඒ තුන තමයි අපේ septum transversum එක හැදෙන්නේ. අනිත් ඔක්කොම ටික ඇති වෙන්නේ මේ අපේ gut tube එකේ origin එකක් විදියට. එතකොට ගත්තහම මේ තියෙන අපේ stomach එකනේ. stomach එකෙන් ඇති වෙනවා මෙන්න මෙහෙම මේ පළවෙනි බඩ් එක. ඒකට අපි කියනවා bile duct කියලා. එතකොට මෙන්න මෙහෙම වර්ධනය වෙනවා liver බඩ් එක. ඊට අමතරව තව පොඩි අවුට් පෞචින් එකක් ඇති වෙනවා. ඒකට අපි කියනවා cystic duct එක කියලා. මේක bile duct එක, මේක cystic duct එක. ඒකෙන් හෙලටියක් මෙහෙම ලොකු වෙලා අපේ ඇති වෙනවා gall bladder එක. මේක liver එක. එතකොට liver එක තවදුරටත් මෙහෙම වර්ධනය වෙලා එයාගේ shape එක ලබා ගන්නවා. ලබා ගත්තාම අර මේ තුරෙන් යන bile duct එක දෙකකට බෙදෙනවා. left bile duct, left hepatic duct, right hepatic duct. ඒ දෙක එකතු වෙලා ඒ දෙකට මේ cystic duct එකත් එකතු වෙලා ඇති වෙනවා මොකද්ද අපේ මේ common bile duct එක. common bile duct එක මෙහෙම මේ pancreatic duct එකත් එකතු වෙලා major duodenal papilla එකට මේ drain වෙනවා. ඕක තමයි arrangement එක. එතකොට මතක තියාගන්න මේ දැන් අපි පොඩ්ඩක් දැන් තමයි පොඩ්ඩක් සංකීර්ණ දෙයකට කතා කරන්න යන්නේ. දැන් අපි මේ මුළු ෆෝගට් එකේම mesentery එක ඇති වෙන විදිහ සහ ඒක සම්පූර්ණයෙන් විස්තරයක් බලමු. හරි අපි මුල ඉඳන්ම කතා කරොත් මේ තියෙන්නේ මේ gut tube එක සාමාන්‍ය විදියට මේක මොකද වෙන්නේ මේ අංශ කණුවක් rotate වෙනවා. ඔය කාලෙ මොකද වෙන්නේ ඇති වෙනවා අපේ liver bud එකත්. එතකොට මෙහෙම liver bud එකක් ඇති වුණා. ඒකත් මෙහෙම තියෙනවා. ඊට අමතරව අපේ මේ තියෙන liver bud එක pancreatic bud එකත් ඇති වෙනවා. මේ තියෙන ventral එක, මේ තියෙන dorsal එක.
නිකන් අංශ ගණනුවක් කැරකෙන හින්දා මොකද වෙන්නේ මේ දෙක මේ මෙන්න මෙහෙම වෙනවාද මේ තියෙන ස්ටමක් එක එතකොට මේ පැන්ක්‍රියස් එක මෙහෙම එකතු වෙලා තියෙන දැන් දෙකම මේකත් ඔක්කොම කව කරන් තමයි සෙන්ටර් එකේ සම මේ පැත්තෙන් ලීවර් එක ඩෙවලොප් වෙනගෙන යනවා සහ මෙන්න මේ හරියෙන් දැන් තියෙනවා ස්ප්ලීන් එක ඩෙවලොප් වෙන පටන් ගන්න තියෙන මේක ඇතුලේ එතකොට ඔගේ අන්තිමටම හම්බෙන එක තමයි මෙන්න මේක මෙන්න මේක මම කලින් අදලා තිබ්බ එක මේ තියෙන්නේ මේක තියෙන කිඩ්නි දෙක කලින් රූපේ තිබ්බා වගේම මේ තියෙන vertebral column එක ඒතර මේ තියෙන පැන්ක්‍රියස් එක පිටිපස්සට ගිහින් දැන් තියෙන්නේ මේ පැන්ක්‍රියස් එක මේක පැන්ක්‍රියස් එක මේක ස්ප්ලීන් එක මේ ඇතුළු ස්ප්ලීන් එක ඒතර මේ තියෙන ස්ටමක් එක මේ දැන් හොඳටම කැමිලා තියෙන්නේ මේ තියෙන්නේ liver එක ඒතර ගත්තාම ඕගොල්ලන්ට පේනවා මේ තියෙන්නේ ventral side එක මේ තියෙන dorsal side එකනේ ඒතර dorsal පැත්තේ ඉඳන් එන මේ center එක මේ තියෙන්නේ මේක ඇවිල්ලා ventral body වලට සම්බන්ධ වෙලා තියෙනවා එතකොට මෙන්න මේකට තමයි අපි කියන්නේ lesser sac කියලා නැත්නම් mental bursa stomach එකේ පිටිපස්සෙන් තියෙන එක එතකොට මේ තියෙන lesser sac එක ඊට පස්සේ අපි මේ අනිත් මේ මොකද mesentery part වලට අපි කියනවා ligament කියලා. ඊට පස්සේ අපි දැනගන්නවා මේ ligament මොනවද කියලා. ඒතර මේ තියෙන මොකද්ද? spleen එක. මේ තියෙන kidney එකනේ. kidney එක සහ spleen එක යා කරනවා වගේ හැම තියෙන එකට අපි කියනවා splenorenal ligament එක. මේක ඒතර මේක මොකද්ද? spleen එකයි මේ stomach එකයිනේ. ඒකට අපි සම්බන්ධ කරන ligament එක අපි කියනවා gastrosplenic ligament එක කියලා. එතකොට මේ ස්ටමක් එකයි liver එකයි සම්බන්ධන එක අපි කියනවා less omentum කියලා. එතකොට මේකට අපි කියනවා මේ liver එක මේ ඇවිල්ලා body wall set වෙන එකට අපි කියනවා falciform ligament එක කියලා. දෙකක් දෙයක් තියෙන මේ falciform ligament එක ඇතුලෙන් අර අපි කියපු මුලින් කියපු මේ තියෙන umbilical vein එක මතක විදිහට vein එක ඔව් umbilical vein එක මේ umbilical vein එක පස්සේ කාලෙක මේක මේ අර අපි මද්ද placenta එක අයින් කාලා පස්සේ මේක ligament එකක් බඩපත් වෙනවානේ fibrous වෙලා අන්නේ ඒ ligament එකට අපි කියනවා ligamentum teres කියලා. එතකොට මේ ligamentum teres එක cover කරන් තමයි මෙන්න මෙහෙම falciform ligament එක ගිහිල්ලා body wall එකට සම්බන්ධ වෙන්නේ. අපි මේක කුප්පියේදී ගොඩක් කතා කරා ලකුඩ detail මතක ඇති. එතකොට ඔය ටික තමයි අපි දැනගන්න ඕනේ මේකේ සම්පූර්ණ mesentery එකේ covering එක සහ ඒ හැදෙන විදිය ගැන. කියන්නේ foregut එක අපි සම්පූර්ණයෙන් ඉවර කරා මෙතනින්. මේ ඔයගොල්ලෝ කුපින වලටත් බලන්න ඒකෙන් උතර හොඳ විස්තරයක් ගන්න පුළුවන්. මම overall මේ විස්තරය කිව්වේ. තව එකක් තියෙනවා අපි less omentum එක කතා අපි greater omentum එක කතා කරේ නෑනේ. මේ section එක මේකත් අපි දැනගන්න ඕන section එකක්. හරි මේ section එක කතා කරොත් එහෙනම් මේ තියෙන stomach එක. එතකොට මේ තියෙන්නේ එළිය ඇතුළට retroperitoneal ගිහිල්ලා pancreas එක. මේ තියෙන posterior abdominal wall එක. ඒකම තමයි මෙතනත් තිබි මේ තියෙන posterior abdominal wall එක. එතකොට මේ තියෙන duodenum එක මේ තියෙන්නේ මේ transverse colon එක මේ තියෙන්නේ small intestinal loops තමයි මේව ගොඩක් තියෙනවා. ගොඩක් යන්නේ නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ අපි කතා කරන mesenteries. එතකොට ඕගොල්ලන්ට පේනවා ඇති මේ මද stomach එක cover කරපුව mesentery එක ගිහිල්ලා මෙහෙම පහළට apron එකක් වගේ පහළට ගිහින් තියෙනවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ great omentum කියලා.
එතකොට මේ තියෙන්නේ ට්‍රාන්ස්වර්ස් මීසෝකෝලෝන් එක දැන් ඩුවෝඩිනම් එක ඇතුළට ගිහින් තියෙන්නේ. දැන් මොකද වෙන්නේ මේ දෙපැත්තෙන් තියෙන මේ ඒප්‍රන් කැරි දෙක එකතු වෙනවා. يعني මේ ග්‍රේටෝමෙන්ටම් දෙක දෙපැත්තට එකතු වෙනවා ෆියුස් වෙනවා. ෆියුස් වෙලා එකක් හැදෙනවා. මේ තියෙන්නේ ඒකට අපි කියනවා ග්‍රේටෝමෙන්ටම් කියලා. අපි අර ගට් ටියුබ් එක කට් ඕපන් කරාම අපිට පේන අර මේ ෆැටි මේ ඒප්‍රන් එක වගේ පාර්ට් එක. ඒක තමයි ග්‍රේටෝමෙන්ටම් එක. ඊට පස්සේ මේ තියෙන්නේ ට්‍රාන්ස්වර්ස් මීසෝකෝලෝන් එක. ට්‍රාන්ස්වර්ස් මීසෝකෝලෝන් එකයි මේ මාද ග්‍රේටෝමෙන්ටම් එකයිත් මෙහෙම ෆියුස් වෙනවා. ෆියුස් වෙලා අපේම මේ පොස්ටීරියර් වෝල් එකට සෙට් වෙනවා. ඒතර අන්න ඒකත් අපි දැනගන්න ඕනේ මේ කොහොමද මේ ෆියුස් වෙන්නේ කියලා. මොනවද ෆියුස් වෙන්නේ දැනට කතා කරපු විදිහට ග්‍රේටෝමෙන්ටම් මේ ඇන්ටිරියර් සහ පොස්ටීරියර් දෙක එකතු වෙනවා. ඊට අමතරව ඒ එකතු වෙච්ච එකත් එක්ක ට්‍රාන්ස්වර්ස් මීසෝකෝලෝන් එකත් නැත්නම් මීසෙන්ටර් ඔෆ් ට්‍රාන්ස්වර්ස් කෝලෝන් එකත් එකතු වෙනවා. එකතු වෙලා තමයි අපි දන්න මේ ස්ට්‍රක්චර් එක හැදිලා තියෙන්නේ. ඊපස්සේ මේ ස්මෝල් ඉන්ටෙස්ටයිනල් ලූප්ස් වෙන්නම ඒවා ඉන්ටර්ප්‍රේටෝනිය සම්පූර්ණයෙන් කව වෙලා තියෙනවා. හරි. නම් ෆෝ ගට් එක ගැන ඔය ටික තමයි අපි කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟ ඩික්මොන්ට් එකෙන් එන මිඩ් ගට් එක ගැන කතා කරන්න. මිඩ් ගට් එක ගත්තාම අපි දැන් පළවෙනිම රූපයට ගියොත් එහෙම මේ තියෙන මිඩ් ගට් එකනේ. ඒතර මිඩ් ගට් එකේ මෙහෙම තියෙනවා විට්ලයින් ඩක්ට් එක. ඒතර විට්ලයින් ඩක්ට් එක ඇතුළට ගිහින් තියෙනවා මොකක්කටද මේ තියෙන යෝක් සැක් එක. මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ පාට එක තමයි මිඩ් ගට් එක කියලා කියන්නේ. එතකොට මිඩ් ගට් එක ගත්තාම ඒක මෙන්න මෙහෙම ප්‍රධාන කොටස් දෙකකින් තමයි ඇති වෙන්නේ. මේ විට්ලයින් ඩක්ට් එක මැද කරගෙන මේක ක්‍රේනියලි සහ කෝඩලි නැත්නම් කෙෆලික් සහ කෝඩල් විදිහට පාර්ට් දෙකකට බෙදෙනවා. මේ කෙෆලික් පාර්ට් එක මේ කෝඩල් පාර්ට් එක. ඔව් මේ තියෙන කෙෆලික් ලිම්බ් එක මේ තියෙන කෝඩල් ලිම්බ් එක. පස්සේ මේක මෙහෙම යන් පස්සේ මේ දෙක මැදින් මේක සම්පූර්ණ පේට්‍රෝනියමෙන් කව වෙලා තියෙනවා. මේ තියෙන පේට්‍රෝනියම් එක. මේක ඇතුලෙන් එනවා. මෙහෙම සුපීරියර් මෙසෙන්ට්‍රික් ආර්ටරි එක. ඒතර ඒක තමයි ඇක්සිස් එක වෙන්නේ මේ ලිම්බ්ස් දෙකේ. ඕක තමයි අපේ අරේන්ජ්මන්ට් එක මිඩ් ගට් එකේ. එතකොට මේ අපේ කෙෆලික් ලිම්බ් එකේ තියෙනවා ගත්තොත් එහෙම distal part of duodenum ඊපස්සේ jejunum proximal part of ileum තියෙනවා. caudal limb එකේ distal part of ileum ඊට පස්සේ ascending colon පස්සේ cecum appendix ascending colon සහ මේ අපේ තියෙනවා transverse colon එකේ proximal two third එක. ඔය ටික තමයි කෙෆලික් සහ කෝඩල් ලිම්බ්ස් වල තියෙන්නේ. හරිනේ. ඊට පස්සේ ගත්තාම දැන් මොකද වෙන්නේ? මේ මිඩ් කට් එක මේ විට්ලයින් ඩක්ට් එකනේ. ඒක ගිහින් සම්බන්ධලා තියෙන යෝක් සැක් එකට. මේ විට්ලයින් ඩක්ට් එක ඉස්සරහට දාගෙන ඒක හර්නියේට් වෙනවා. මේ අපේ යෝක් සැක් එක ඇතුළට. හරිද? ඕක යන්නේ ඇතුළට අංශක 90ක් අර මේ ෆෝකට් එක ගියේ ක්ලොක්වයිස් නේ. මේක යන අංශක 90ක් ඇන්ටි ක්ලොක්වයිස්. වයිස් ඇතුළට යනවා. ගිහිල්ලා ඕක කාලයක් ඇතුළේ තියෙනවා. මේකට අපි කියන මේක සාමාන්‍ය හැමෝගෙම වෙන හර්නියේෂන් එකක්. මේක ලෙඩක් නෙමෙයි. එහෙනම් අපි මේකට කියනවා ෆිසියොලොජිකල් හර්නියේෂන් එකක් කියලා. හරිද? එතකොට ඔහොම ඉඳලා අපි මේ 10 වෙනි සතිය වගේ වෙද්දී මේක එළියට එන්න පටන් ගන්නවා. එළියට එන්නෙත් ආය අංශක 180ක් අර කැරකිච්ච දිශාවට. ඒ කියන්නේ ඇන්ටි ක්ලොක්වයිස්ම මේ කරගෙන ගමන. ඒතකොට සම්පූර්ණයෙන් ගත්තාම 90යි 180යි අංශක 270ක්
මෙයා මිඩ් ගට් එක කැරකෙනවා ඇන්ටි ක්ලොක්වයිස්. හරිද? දැන් යන ගමන් 90යි එන ගමන් 180යි. ආවට පස්සේ තියෙන්නේ මෙන්න මෙහෙම. මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපේ කුප්පි නෝට් එක මෙතන ස්ටමක් එක මේ තියෙන්නේ ආව ගම. මිඩ් ලයින් ඩක්ට් එක මෙතන තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ මේ ජුජුනම් එක අයිලියම් එක මේ හරිය ඇති. මේ තියෙන්නේ උඩ තමයි තියෙන්නේ මේ සීකම් එක. ඇපෙන්ඩික්ස් එක මේ හරිය තියෙනවා. ඒකට අපි කියනවා සීකල් බඩ් කියලා. ඇසෙන්ඩින් කෝලොන් එක මේ ට්‍රාන්ස්වර්ස් කෝලොන් එක තියෙන හරිය තියෙනවා. ට්‍රාන්ස්වර්ස් කෝලොන් එක මෙන්න මේ කොහේ හරි තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් වෙන්නේ මේක අපි සාමාන්‍ය විදිහට හැදෙන්න ඕනේ. දැන් වෙන්නේ මෙන්න මේ සීකල් බඩ් එක පහළට එනවා. පහළට ඇවිල්ලා මෙන්න තන අපි දන්න තැන නතර වෙනවා. ඇපෙන්ඩික්ස් එක ඇති වෙනවා. පස්සේ මේ තියෙන්නේ මෙතන මේ තියෙන ඇසෙන්ඩින් කොලොන් එක ඇති වුණා. ට්‍රාන්ස්වර්ස් කොලොන් එක ඇති වුණා. හෙපලික් ෆ්ලෙක්ස් එක ඇති වුණා. ස්ප්ලෙනික් ෆ්ලෙක්ස් එක ඇති වුණා. ඕක තමයි arrangement එක. ඊට අමතරව තව එක දෙයක් කියන්න අමතක වුණා. මේ මොකද්ද? මුලින්ම මේ දැන් එළිය මේ අපි මුලින්ම ඇතුළට එන්නේ distal part of duodenum jejunum. ඊට පස්සේ එන්නේ ileum, distal ileum, cecum, appendix, ascending colon, transverse colon. අන්න ඒ පිළිවෙලට තමයි අපේ මේ එළියට යන්නේ සහ ඇතුළට එන්නේ. හරිද? ඒ කියන්නේ යන විදිහටම එනවා. මුලින්ම ඇතුළට එන්නේ අපි ඇතුළට එන එක තමයි කතා කරන්නේ. මුලින්ම ඇතුළට එන්නේ මේ ජුජුනම් එක කියලා තමයි මේ තියෙන්නේ. ඒකයි ජුජුනම් එක එනවා කියන්නේ අනිවාර්යයෙන් මුලින්ම එන්නේ distal part of duodenum. පොත්වල තියෙන ජුජුනම් තමයි මුලින්ම ඇතුළට එන්නේ කියලා. ඒගොල්ලෝ duodenum එක අමතක කරලා තියෙන්නේ. ඊට පස්සේ මම අරූපය ආයෙ පාරක් අන්දුත් එහෙම. ඉතින් ආවට පස්සේ ස්ටමක් එක මෙහෙම තියෙනවා. මේ තියෙන්නේ jejunal ileal loops ගිහිල්ලා එන්න මෙහෙම වෙලා එන්න මෙහෙම ගිහිලා තියෙන්නේ. මෙතන සීකල් බඩ් එක ඇති වෙනවා. දැන් ඒතකොට සීකල් මේක පස්සේ ඇසෙන්ඩින් කෝලොන් මේ හරිය ඇසෙන්ඩින් කෝලොන් එක මේ හරිය ට්‍රාන්ස්වර්ස් කෝලොන් කොහෙද ඇති. ඊපස්සේ මේ ඩිසෙන්ඩින් කෝලොන් සහ සිග්මොයිඩ් කෝලොන් මෙහෙම දිගටම තියෙනවා. තියෙන්නේ මේ ක්ලොයිකල් මෙම්බ්‍රේන් එක. දැන් ක්ලොයික එක කියලා කියන්නේ. ඒ සීකම් එකනේ දැන් සීකම් එකෙන් ඇති වෙන ඇපෙන්ඩික්ස් එක. සීකල් බඩ් එක. සීකල් බඩ් එකේ ඇපෙන්ඩික්ස් එකක් ඇති වුණා. දැන් මොකද මේ සීකම් එක පහළට එනවා. සීකම්ෙන් පහළට යනවා කියන්නේ මොකද වෙන්නේ? මේ මෙතන තියෙන ileal loops ටික ඇතුළට යනවා. මේ ascending colon එක පහළට යනවා. transverse colon එක මේ පැත්ත ඇදිලා යනවා. එතකොට ascending colon එක මෙතන ඇවිත් තියෙන්නේ. මේ තියෙන cecum එක මේ හරිය appendix එක තියෙනවා. මේ තියෙන්නේ මේ හරිය මෙහෙම jejunum එක සහ ileum එක තියෙනවා. මේ හරිය මෙහෙම ගිහිල්ලා duodenum එකත් එක්ක මෙන්න ගිහලා stomach එක ඇති වුණා. මේ තියෙන transverse colon එක. එතකොට මේ තියෙන hepatic flexure මේ phrenic flexure එක. මේ හරිය තියෙන්නේ අනිත් ටික descending colon සහ sigmoid colon පස්සේ rectum නේ anal canal. එතකොට ඕක තමයි අපේ මේ mid gut එක ගැන කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපි ඔය ගමම කතා කරමු එහෙනම් hind gut එක ගැන. මෙතන කියන්න මම කිසිම තැනක developmental defects කතා කරේ නැහැ. ඒ ඔක්කොම කුප්පි නෝට් එකේ තියෙනවා. මේ ඒක කියව ගන්න. ඒක 아무තේ මේ නෝට් එකේ තියෙන එකමයි තියෙන්නේ. මොකක් කර මේ තේරෙන්නේ නැති එකක් තිබ්බොත් මගේ මැසේජ් එකක් දාලා හරි කෝල් එකක් දාලා හරි අහන්න නැත්නම් ෆැකල්ටි ඉන්නලා හරි අහන්න. අවුලක් නැහැ. දැන් කුප්පිය මම කිව්වනේ අවුලක් නැති වෙයිද කියලා මම හිතනවා. මේ කවුරුත් මගේ ප්‍රශ්නයක් නම් ඇහුවේ නැහැ ගැන. බලලා ඇතිනේ. එතකොට මේ තියෙන්නේ අපේ මේ hind gut එක. ඒ කියන්නේ මෙන්න මේ part එක. හරි මේ තියෙන hind gut එක. එතකොට මේ තියෙන්නේ අපේ මේ mid gut එක. මේ තියෙන්නේ vitelline duct එක. මේ තියෙන තොර hind gut එක ඉතුරු part එක. ඒක තමයි hind gut එක. එතකොට මේ තියෙන්නේ mid gut. මේ තියෙන්නේ vitelline duct එක. මේ තියෙන්නේ hind gut එක. එතකොට මේ තියෙන allantois එක. allantois එක අපි third sem එක කතා කරා. මේ ඒකෙන් තමයි අපේ මේ bladder එකයි මේ urethra එකයි හැදෙන්නේ.
බ්ලඩ් එක හැදෙන්නේ මේ යුනිට් එක වෙනවනේ බ්ලඩ් එක හැදෙන්නේ ඊට පස්සේ මේ තියෙන්නේ මේ සම්පූර්ණ මේකට අපි කියනවා ක්ලෝයකා කියලා ක්ලෝයකා කියන්නේ අපේ යුරිනරි සිස්ටම් සහ යුරෝජෙනටල් සිස්ටම් එකටයි මේ අපේ මොකද්ද ඩයිජෙස්ටිව් සිස්ටම් එකට දෙකම පොදු එකක් තමයි මේ ක්ලෝයකා කියන්නේ. ඒතකොට මේකෙන් ඇත්තම යුරෝජෙනටල් මේ සිස්ටම් එකේ ඕගන්ස් උත් හැදෙනවා ඊට අමතරව මේ රෙක්ටම් සහ ඒනල් කැනල් එකේ පාර්ට් උත් හැදෙනවා. ඒතකොට මේ දෙකටම පොදු එක කියන්නේ ක්ලෝයකා කියලා. මේ ක්ලෝයකා එකේ එළියට පින මෙම්බ්‍රේන් එකට කියනවා ක්ලෝයකල් මෙම්බ්‍රේන් කියලා. මේ තියෙන ක්ලෝයකල් මෙම්බ්‍රේන් එක. එතකොට දැන් මේක අපි සාමාන්‍ය විදිහට දන්නා මොකද වෙලා තියෙන්නේ මේ යුරෝජෙනටල් සිස්ටම් එකයි අපේ මේ ඉනර් කැනල් සහ රෙක්ටම් එකයි සම්පූර්ණ දෙකට බෙදලා තියෙන්නේ ඩයිජෙස්ටිව් සිස්ටම් එකයි. අන්නේ බෙදෙන එකට අපි කියනවා මෙන්න මේ සෙප්ටම් එක. මේ තියෙන්නේ මේ මම කොටු මේ කළු පාටින් අදින්නේ මේ මීසෙන්ට්‍රි එක. તો මේ මීසෙන්ට්‍රි එක මෙන්න මෙහෙම ඇතුළට පොඩ එනවා. මේ එන එකට අපි කියනවා දැන් ක්ලෝයක එක ගිලා ගහලා තියෙන්නේ ඒකනේ. මක. තියෙන ක්ලෝයක එක. ඒතර මේකට අපි කියනවා මේ සෙප්ටම් එක. මේ සෙප්ටම් එකට අපි කියනවා යුරෝරෙක්ටල් සෙප්ටම්. යුරෝජෙනටල් සිස්ටම් එකයි රෙක්ටල් කැනල් එක වෙන් කරන සෙප්ටම් එක. તો යුරෝරෙක්ටල් සෙප්ටම් එක මෙහෙම සම්පූර්ණයෙන්ම මේ ඩෙවලොප් වෙලා. තනිකර මේ ඉස්සරහා මේ තියෙන යුරෝජෙනටල් ඒරියා එකයි මේ තියෙන රෙක්ටල් එක තියෙන ඒරියා එකයි බවට වෙන් වෙනවා. ඊට පස්සේ පොඩි දෙයක් තියෙනවා කතා කරන්න මේ තියෙන එකමයි මේ තියෙන යුරෝරෙක්ටල් සෙප්ටම් එක ඇවිල්ලා මේ සම්පූර්ණ සෙප්ටම් දෙයක් බඩපත් වුණා. එතකොට මේ තියෙන්නේ යුරෝජෙනටල් ඒරියා එක මේ තියෙන්නේ ඒනල් කැනල් එක. එතකොට මේ තියෙන්නේ යුරෝජෙනටල් මෙම්බ්‍රේන් එක මේ තියෙන්නේ ඒනල් මෙම්බ්‍රේන් එක. එතකොට යුරෝජෙනටල් මෙම්බ්‍රේන් එකයි ඒනල් මෙම්බ්‍රේන් අතර තියෙන පාර්ට් එක කියන්නේ මේක ඇවිල්ලා මේ මම ඒ කුප්පිය කිව්වේ නෑ මට මතක විදියට මේ මෙන්න මේක ෆියුස් වෙන තැන තියෙන්නේ මම අතු පාටින් අදින්න මෙන්න මේක ඒ කියන්නේ යුරෝරෙක්ටල් සෙප්ටම් එක කියලා ෆියුස් වෙන තැන ඒක තමයි අපේ පෙරිනියල් බොඩි එක අපි තර්ඩ් සෙම එක කතා කරන්නේ පෙරිනියල් බොඩි එක ඒක තමයි ඊට පස්සේ ගත්තාම හරි ඒකත් අපි කතා කරා අන්තිමටම කතා කරන්න තියෙන්නේ මේ දැන් මේකේ හයින් ගට් එකේ හත්වෙනි සතිය වෙද්දි මේ ඒනල් මෙම්බ්‍රේන් එක රප්චර් වෙනවා. රප්චර් වෙලා ඒනල් කැනල් එක හැදෙනවා. හරිද? එතකොට මේකේ මේ ඇතුලෙන් කවර් කරන් තියෙන එපිතීලියම් එක ගත්තොත් එහෙම අන්තිම පොයින්ට් එක මේ ප්‍රොක්සිමල් පාර්ට් එක ඒනල් මෙම්බ්‍රේන් එකේ හැදිලා තියෙන එන්ඩෝඩර්මල් ඔරිජින් එකේ. ඩිස්ටල් පාර්ට් එක තියලා තියෙන්නේ එක්ටෝඩර්ම් එකේ. ඒ කියන්නේ හැමෙන් මේක එළියේ තියෙන ක්ලෝයක එක හැදිලා තියෙන්නේ එක්ටෝඩර්ම් එකෙන් සහ එන්ඩෝඩර්ම් දෙකෙන්ම. ඒතකොට ක්ලෝයක එකේ එළියේ තියෙන පාර්ට් එක හැදිලා තියෙන්නේ අපේ හැමේ තියෙන ටිෂුස් වලින්. එතකොට ඒකේ එපිතීලියම් එකමයි අපේ මේ ඒනල් කැනල් එකේ ඩිස්ටල් පාර්ට් එකේ එපිතීලියම් එක වෙන්නේ. එතකොට ඒක හැදිලා තියෙන්නේ එක්ටෝඩර්ම් එකෙන්. ප්‍රොක්සිමල් පාර්ට් එක ඔක්කොම එන්ඩෝඩර්ම් එකෙන්. සම්තනිකර ගට් ටියුබ් එකේ එන්ඩෝඩර්ම් ගිහිල්ලා මේ ඒනල් පාර්ට් එකේ ඩිස්ටල් ඒනල් කැනල් එකේ ඩිස්ටල් පාර්ට් එක තමයි අපේ මේ එක්ටෝඩර්ම් එක වෙන්නේ. එතකොට හයින් ගට් එක ගත්තාම මේ distal one third of transverse colon, descending colon, sigmoid colon, rectum, proximal part of anal canal කියන මේ ඔක්කොම ඇතුළේ තියෙන endodermal covering එකක් තමයි තියෙන ඇතුළේ epithelium එක. ඊපස්සේ මේ distal part of anal canal කියන ටික විතරයි ectodermal epithelium එකකින් cover වෙලා තියෙන්නේ. එතකොට ඔය ටික තමයි දැනගන්න තියෙන්නේ. ආයේ developmental defects ගැන කතා කරලා කියව ගන්න මේ